මේ තියෙනවා සර්. මගේ එකේ නම් තියෙනවා ඒක තමයි මම බැලුවේ. තියෙනවා. ඔයාගත්තනේ. හා. මම හිතන්නේ E අකුරට උඩින් තියෙන පල්ලෙහාම තියෙන E අකුර අර සමාන තියෙනවා දශම තෙත තියෙනවා බිඳුව තියෙනවා ධන ඍණ එක තියෙනවා ඊගාට E අකුර තියෙනවා ඊට උඩින් ඔන්න තියෙනවා. නැත්නම් එකට වම් පැත්තෙන් තියෙනවනේ. ඔයාගත්තද? හරි. දැන් අර උත්තර ගන්න දන්නේ නැති ළමයට පුළුවන් වුණාද ඒක? ඒක සුළු කරන්න දන්නේ නැතුව හිටිය නේද කෙනෙක්? හා හරිනේ. හරි. එතකොට ආවේ උත්තරේ කීයද? අර එක්කෙනෙක් කිව්වා 19000 ගාණක් කියලා ආවද යට උත්තරේ? හරි. ඒක හදලා ඉවර නම් හැමෝටම 19000 ගාණක් උත්තරේ ආවද? හා හරි. හා. එහෙනම් දෙවෙනි එකත් හදන්න බලන්න. කරන් දෙවෙනි එක හදාන යද්දි සුළු කරන්න එහෙම දන්නේ නැත්තම් සුළු කරන්න එහෙම දන්නේ නැත්තම් කියන්නේ කවුරුහරි උත්තරේ ගත්තා නම් ඒත් කියන්නේ. සේකියාර බලය ගුණ කරන්න දන්නේ නැහැ සර්. මොකද? බලය ගුණ කරන්න දන්නේ නැහැ සර්. 4.5. ඒක ලේසියෙන් සර් ඔව්. මේ 18 දෙන්නේ. හරි බලමු රයිට් වරහන් ඇතුළට එන්නේ කීයද කියන්න? වරහන් ඇතුළට එන්නේ 1.1 එකනේ 1.1 රයිට් 1.1 අරගෙන අර xy තියෙන මේව එක ඔබන්න. හරිද? ඔබලා 4 ඉලක්කම. හරිද? ෆෝන් එකේ නැහැ නේ එහෙම එකක්. ෆෝන් එකේ තියෙනවනේ මගේ එක Android එකේ නම් තියෙනවා. ඒ කියන්නේ මම වෙන app එකක් එහෙම calculator app එකක් කරන්නේ නැහැ. ඔයා බලන්න චුට්ටක් එකේ ඉලක්කම තියෙන scientific එකට ගිහිල්ලා එකේ ඉලක්කමට වම් පැත්තේ තියෙනවා මගේ කියනවා. නුවන් ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් කරලා බලනවා සමහරට හරියයි. නැත්තම් ඔය මේ calculators තියෙන app තියෙනව නේද සාමාන්‍යයෙන්?
ඔයා මෙහෙම කරන්න එහෙනම්. දැන් ඔයාට ඔක කැල්කියුලේටර් එකක් හරි ඒක තිබ්බොත් ඔයා ගන්න දන්නවනේ. නේද? ඔව් සර්. හරි. එහෙමනම් වරහනේ 4 වෙනි බලය සුළු කරපුවාම උත්තරේ එන්නේ 1.461. 1.461. right. එහෙමනම් ඒක ලියා ගන්න. ඊට පස්සේ 26353යි 780ෙන් සර් xy කියලා තියෙන එක ගන්න ඕන. ඔව් xy ඉස්සරෝම හැබැයි ඔයා මේ 1.1 ගහගෙන ඉන්නේ 1.1 ගහලා xy කියන එක ඔබන්න. හා සර් හා. ඔබලා ඔයාට ඕනේ දර්ශකය ගන්න. දැන් මෙතන මේ ගන්න නම් 4 වෙනි දර්ශකය. හරි ඊට පස්සේ ඔගේ p තමයි හොයන්න තියෙන්නේ. p හොයන්න 1.461 බෙදන්න. පුළුවන් තුන්වෙනි ගාන හදන්න. 18,000 ආවස. තුන්වෙනි ගානට. තුන්වෙනි ගානට නම් එච්චර ලොකු උත්තරයක් එන්න බෑනේ. පොලි අනුපාතිකයක් මොන නෙවෙයි. එහෙනම් ආරකටද? විසිහයදාස් 353යි 780 බෙදන්න ඕනේ කීයද කියන්න මට 1.4යි මම කීයද කීවේ වලට 1.4යි 4යි 6යි 4යි 1 සර්. 4යි 6යි 4යි 1 හරි 18 හරි හරි 18000 උත්තරේ ගත්ත ළමයි තුන්වෙනි ගාන try කරන්න. තුන්වෙනි ගාන සුළු කරන්න දන්නේ නැත්නම් කියන්න මම බෝඩ් එකේ හදන්නම් ඈ.
සර් ඒක බෝඩ් එකේ හදන්න. හරි පොඩි සර් 8යි දශම ගණක බලමු පොඩි හදපුවම උත්තරේ බලමු ඈ. හරි ගාන ලියාගත්තනේ මම මේක අයින් කරනවා ඈ. හරි. මට කියන්න ඕකේ මුළු මුදල කීයද? මුළු මුදල කීයද? 1,10,200 1,10,200. තැන්පත් කරන මුදල 75,000 එහෙමනම් තැන්පත් කරන මුදල කියන්නේ P වෙනුවට දාන එකනේ. දැන් ඔයාලා දන්නවා P වෙනුවට දාන එක මේ පැත්තට බෙදෙනවා කියලා දන්නවනේ. නේද? හරි. 75,000ද? ඔව් සර් 75,000. මෙතෙන්ට එනවා 1 ධන R. කාලය කොච්චරද? අවුරුදු 5ක්ද? ඔව් සර්. ඔව් සර් අවුරුදු 5ක්. ඔන්න ඔහම එනවා කියලා පැහැදිලි නේද? හරි. මට කවුරු හරි කෙනෙක් මේ 1 ලක්ෂ ගාන මේ 75,000 බෙදලා උත්තරේ කියන්නේ? එකයි දශම කීයද? 1.4යි 6යි 9යි 3යි. 4යි 6යි 9යි 3නේ. හරි. දැන් ඔන්න බලන්න මෙතන දර්ශකයක් තිබිලා අපිට හොයන්න ඕනේ ඉංග්‍රීසි අකුර මේ විදිහට තිබුණා. ගන්න ක්‍රම. හරිද? මෙන්න මෙහෙම දෙයක් හිතන්න. ඔයාලා මෙහෙම දෙයක් ඉගෙනගෙන තියෙනවා. අපිට තිබුණොත් x සමානයි x වර්ගය සමානයි 5 කියලා තිබුණා. ඔයාලා මොකද කරන්නේ? x හොයන්න. x හොයන්න මොකද කරන්නේ? x වර්ගය සමානයි 5 කියලා තිබුණොත් x හොයන්න මොකද කරන්නේ? පහේ වර්ගමූලය ගන්නවා කියලා ඉගෙනගෙන තියෙනවා. ඈ? කතා කරන්න. ඔව් සර් හරි. හරි. ඔයාලා ඉගෙනගෙන ඇති මේ වර්ගමූලය කියන එක දර්ශකාකාරයෙන් තියෙන්නේ නැති මොකක්ද දර්ශකය? දෙකෙන් එක කියලා ඉගෙනගෙන තියෙනවා. ඔව් සර් එහෙමනම් අපි ඇත්තටම මේක කරලා තියෙන්නේ x වර්ගය සමානයි 5 කියන එකේ x හොයන්න පහේ දෙකෙන් එක කියන දර්ශකය අරන් තියෙනවා. තේරෙනවද? එහෙනම් නැත්නම් පහේ භාගේ දර්ශකය. තේරෙනවද? දැන් ඔය විදිහට මෙන්න මෙහෙම තිබුණා නම් මොකද්ද ගන්නෙ? එතකොට මොකද ගන්න ඕනේ එහෙනම්? එතකොට ගන්න ඕනේ මතක තියාගන්න 3න් එක කියන දර්ශකය. පැහැදිලිද? අපි ඔබට කියනවා ඝන මූලය කියලා. තේරෙනවද? ඔව් සර්. හරි. එහෙමනම් මෙතන 5 තියෙනවා නම් අපි ගන්න ඕනේ මොකද්ද? මොකද්ද ගන්න ඕනේ මූලය? 5න් එක. එහෙම නැත්නම් 5 වෙනි මූලය ගන්න ඕනේ. තේරෙනවද? එතකොට මේ පැත්ත 1 ධන r කියලා ලැබෙනවා අපිට. පැහැදිලිද? ඔව් සර් හරි. දැන් මේක සුළු කරන හැටි දන්නවද කැල්ලේ? සුළු කරන හැටි දන්නවද? නෑ සර්. හරි මෙහෙම කරන්න. මේ දශම ගාන ගහන්න. දශම ගාන ගහලා අර xy බටන් එක ඔබන්න. හරිද? xy බටන් එක ඔබලා එක බෙදීම 5 කියලා ගහන්න. තේරෙනවද? දශම ගාන ගහලා xy බටන් එක ගහලා එක බෙදීම 5
කියන එක ගහන්න. right calculators තියන අය ගහන්න බලන්න ගහලා උත්තරේ ගන්න. සර්ෝගේ වර්ගමූල එක්යි කියලගත් තියෙනවා ඒක ගැහුවත් වැරදිද? ඒක ගිහුවොත් වැරදි ඈ. හ්ම්. ඔක තියෙන වර්ගමූල xy. ඔයාගේ ෆෝන් එකේද තියෙන්නේ? ඔව් සර්. අර මේ කලින් එක්යි වගේම වර්ගමූලය දාලා. එහෙම එකක් තියෙනවද? හරි. ඔයා මෙහෙම කරන්න. ඕක ගහලා බලන්න මේ මගේගේ බටන් එක නැති නිසා මට පොඩ්ඩක් ඒක හරියටම ෂුවර් කරලා කර කියන්න අමාරුයි. බලමු මම උත්තරේම ඔයාට දෙනවද කියලා. 1.4යි 6යි 9යි 3. හරි. ඔයාට ඒක ගහලා ආවි කීයද කියන්න බලන්න. එකයි දශම බිඳුව 7.9 හොම ගස්ස. 0.7යි. හරි හරි. එහෙනම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒක නැති ළමයිට මම මගේ ෆෝන් එකේ නම් ඒක නැහැ. මේ ක්‍රමයට හදන්න පුළුවන් ඈ. 1.07යි 9යි 9යි තමයි මට ගන්න. තවත් වෙලා දශම ටිකක් තියෙනවා නේද? අනිත් සුළු කරගන්න පුළුවන් නේද? සර් ඒකට අපි විභාගයට අරන් යන්න කෑල්ල එකක් ගන්න ඕනද? අපිට අනිවාර්යෙන් කැල් එකක් අරන් යන්න වෙනවා ඔයාලට. නේද? සර්. ඔයාලා දැනටත් ෆෝන් එකේ කැල් එකද පාවිච්චි කරන්නේ? ෆෝන් එක නම් අරන් යන්න දෙන්නේ නැහැ එක්සෑම් එකට. සාදා මේකේ දශම සංඛ්‍යා ගොඩක් එනවනේ. ඒක මේ වටේලා ලියන්න බැරිද? වටේලා ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙම කරන්න. මේ වගේ තැනකදී වැටීම කරන්නේ නැතුව අන්තිම උත්තරයට වැටීම කරන්න. අන්තිම උත්තරේ කියන්නේ මොකද? ආර් හොයලා ඉවර වෙලා වැටීම කරාට ප්‍රශ්නයක් නැහැ. හා ඕකේ එකක් අඩු කරලා ආර් ගන්න. ආර් වලට එනවා 0.07යි 9යි 9 නේ. ඕක ඉතින් ආසන්න වශයෙන් වට වෙලා 0.0යි 8 කියලා ගත්තට කමන්නේ. 0.08. හරි 0.08. හැබැයි ඉතින් ඕක නෙමෙයි නේද පොලි අනුපාතිකේ. පොලි අනුපාතිකේ ගන්න නම් කීයද වැඩි කරන්න ඕනේ. CM වැඩි කරන්න. එතකොට සාමාන්‍යයෙන් 108යි කියලා වගේ උත්තරේ එනවා. බිංගුව දශම 8 දමුත් එන්නේ 180යි. නෑ 0.8 නෙමෙයි 0.08. මෙතන ඉන්නේ වට යන්නේ. මෙන්න මේකෙන් ගන්න. මෙතන 9 ඉලක්කම තියෙන හින්දා මේ පැත්තට එකක් එකතු කරන්න. වට යන්න දන්නව නේද? එතකොට එකක් අඩු වුණාම 0.08 කියලා එන්නේ. හරිද බෝඩ් එකේ තියෙන කයින් කරන්නද? ලියාගත්තද? හදාගත්තද? හරි සර්. දැන් හදන්න බලන්න පස්වෙනි ගාන.
4.5ද? අපි 4 හැදුවා නේද? නෑ. 3 3 හැදුවා. හැදුවේ. 4 හදමු. හදන්න සුළු කරන්න එහෙම දන්නේ නැත්තම් කියන්න නෑ. ඒක සර් පොඩ්ඩක් හදන්න. හරි. ගාන ලියාගත්තද හැමෝම? ඔව් සර්. හරි. ඒකේ කාලය නේද අහන්නේ? ඔව් සර්. හරි. මට කියන්න මුළු මුදල මොකද්ද? මුළු මුදල මොකද්ද? 1,24,21යි. 24,000 හරි. තැන්පත් කරපු මුදල 80,000යි. මට කවුරු හරි මේක බෙදලා උත්තරේ කියන්න. පොලි අනුපාතිකය කීයද? 10%යි. හරි. 10 කියන්නේ 0.1 කියන එක. හරි. අපි කාලය තමයි යහන්නේ. මේක බෙදලා උත්තරේ කියන්නේ කවුරු හරි? 1.55යි. 1 මේකට එකතු වුණාම 1.1 1යි. හරිද? right. දැන් මෙතන අපිට දර්ශකයයි හොයන්න තියෙනවා. තේරුණාද? මෙහිම දර්ශකය හොයන්න තියෙනකොට මේක අපි ලඝු ගණක ආකාරයෙන් ලියන්න වෙනවා. තේරුණාද? ලඝු ගණක ආකාරයෙන් ලියන්න. හරිද? එහෙම නැත්නම් අපි මෙහෙම කරමු. මේ සමීකරණේ දෙපැත්තටම මම ලඝු ප්‍රකාශනයක් දානවා. නේද? LOG 10 පාදයට 1.55 සමානයි. LOG 10 පාදයට 1.1 තේරෙනවද? මම කරපු දේ පැහැදිලිද? ඔව් සර්.
මේමයි සමීකරණයේ දෙපැත්තටම ඕනම දෙයක් කරන්න පුළුවන් නේද? දැන් අපි සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉගෙනගෙන තියෙන්නේ. සමීකරණයේ දෙපැත්තම දෙකෙන් බෙදනවානේ. සමීකරණයේ දෙපැත්තම පහෙන් ගුණ කරනවා. ඒ වගේ මම දෙපැත්තටම ලඝු කියන ප්‍රකාශනය දැම්මා. හරිද? right. දැන් මෙන්න මේ දර්ශකාකාරයෙන් තියෙන n ලඝු මෙතෙන්ට ගන්න පුළුවන් කියලා දන්නවනේ. n ලඝු 10 පාදයට 1.1 log 10 පාදයට 1.5 පැහැදිලිද? පැහැදිලි නේද? හරි. දැන් n අකුර මම ගන්නවා log 10 පාදයට 1.55 බෙදීම log 10 පාදයට 1.1 සමානයි n. හරි. ලඝු බලන්න දන්නවද 1.55 කැල්ලකින් ගන්න දන්නවද? සයන්ටිෆික් කැල් එක අරගෙන ඒකේ log කියලා එකක් තියෙනවා පේනව නේද? හරි 1.55 ගහන්න. කීයද උත්තරේ එන්නේ? 0.19යි 0.3 0.19යි 0.3 බෙදීම ඊළඟට 1.1ත් ලඝු බලන්න. ඒක ගන්න දන්නවද ඔයාලා? කවුරුත් කතා නැහැ තේරෙන්නේ නැතුවද? හරි සර්. හරි 0.0413 0.0413 එයාට මෙන්න මේ දශම සංඛ්‍යාවෙන් බෙදපුවම පිළිතුර ලැබෙනවා. තේරුණාද? තේරුම් නැත්නම් අහන්න ඕනේ. හදපුවාට n වලට කීයද ආවේ? 4.6යි. 4.6යි 0.77 වගේ එනවා නේද? ඔව් සර්. වටේලා ගන්න 4.6 කියලා කමක් නැහැ. හැබැයි මේක කාලයක් නිසා 4.6න් තියන්න පුළුවන්ද අපිට? බෑ සර්. බෑනේ හරි. එහෙනම් මුලදිම කියලා දුන්නු විදිහට ඕක මාස වලට හරවන්න ඕනේ. හරි හදාගත්තද ගැටලුවක් නැද්ද? හදාගත්තද? සේකේ උත්තරෙන්නේ කීයද 4.6යි 6යි නේද? 0.7යි. ඔව් 0.7යි ගණක් එනවා. ඒක කමන්නේ වටේලා ගන්න 4.6යි කියලා. හැබැයි ඉතින් කාලේ වෙලා ඒක නිසා 12න් වැඩි කරන්න ඕනද? ඔව් අර 12න් වැඩි කරන්නේ අර 0.6 කොටස විතරයි ඈ. 10න් 6 වැඩි කිරීම 12. ඕකම අපි මතකද කලින් ගානක හැදුවා අපිට 4.6 උත්තරේ ඇවිල්ලා. 10න් 6 ගුණ කරන්න ඕනේ 12න්. එතකොට එනවා 0.7යි ගානක් නේ.
ඒක පොඩ්ඩක් පැහැදිලි නෑ. ආපහු පොඩ්ඩක් කරන්න. දැන් ඔයාට ආවේ උත්තරේ 4.6 නේ. ඔව්. නේද? දැන් මේ හතර ඔයාට පැහැදිලිනේ අවුරුදු කියලා. ඔව්. මෙන්න මේ කොටස තමයි මාස වෙන්නේ. නේද? මේක දශම කොටසක්නේ. දශම කොටසක් කියලා ඔව් කියන්නේ බින්දුව. 10න් 6 කියන එක. හරිද? 10න් පංගු 6ක්. ඒක මාස වලට හරවන්න 12න් වැඩි කරන්න. මොකද අවුරුද්දකට මාස හරි හරි. ඔක ඔයාව සුළු කරලා ගත්තාම ඔයාට උත්තරයක් එයි 0.7ක් විතර වගේ. මේ 0.7 කියලා කියන්නේ මාස ඈ. ඒ කියන්නේ මාස 7ක් කියලා එන්න ඔයාට. ඊට එහා පැත්තට එන දශම සංඛ්‍යාව දවස් නෙවෙයි. ඒක දවස් වලට හරවන හැටි මතකද මම කිව්වා. අපිට දශම මෙතෙන්ට දශම දෙක වගේ දුක දෙන්නේ. එතෙන්ට සෙන්නේ එතකොට 7 එතකොට මාස 7යිද? අවුරුදු 4යි මාස 7යිද? ඔව් නේ උත්තරේ ඔයාට ආවේ 7.2 නේද? ඔව් සර්. එහෙනම් මේ 4 අවුරුදු 7 කියන්නේ මාස මෙන්න මේකත් දිනවලට හරවන්න කොහොමද අපි ගත්තේ? 10න් 2 ගුණ කරන්න ඕනේ 30න්. එතකොට දින ගාන 6යි කියලා එනවා. තේරුණාද? දින 6යි මාස 7යි අවුරුදු 4යි. පැහැදිලිද? ඔව්. ඔව් සර්. හදමු එහෙනම් නිදසුන පහ නේද කරන්න තියෙන්නේ. හරි. නිදසුන පහ නම් ගොඩක් ලේසි වෙයි ඔයාලට.
මොකද ඔයාලා හදාගෙන යනවද උදව් ඕනම කියන්න බලන්න. සර් 5 වෙනි එක විතරයිනේ හදන්න කිව්වේ. පස්වෙනි විතරයි කීයද උත්තරය ආවේ? 7460.55. 1460ක් නේ බලමු. අනිත් අයට පුළුවන් දෙක හදන්න. ඒක හදන්නක සුපුට. ඒක බෝඩ් එකේ හදමු. ඒක ටිකක් අමාරු ගානක්. හරි. මම මේ අහන ප්‍රශ්නෙට හොඳට කල්පනා කරලා උත්තරේ දෙන්න. හරි. දැන් අපි P කියන මුදලක් තැන්පත් කරපුවාම අදාළ කාලයක් ගෙවිලා බැංකුවේ තැන්පත් කරා කියලා හිතන්න P කියන මුදලක්. ඒතර අදාළ වර්ෂය ගෙවිලා ඒ කාලය ගෙවිලා අපිට අන්තිමේට ගන්න පුළුවන් නේද කැපිටල් A කියලා මුදලක්? නේද? ඔව් සර්. එහෙනම් මට කියන්න බැංකුව විසින් ගෙවපු පොලිය හොයන්න ඕන නම් මොකද අපි කරන්න ඕනේ? බැංකුව විසින් ගෙවපු පොලිය හොයන්න ඕන නම් මොකද කරන්න ඕනේ? මුළු මුදලින් කරනවා. තැන්පතු කළ අගය අඩු කරනවා. එහෙනම් මුළු මුදලින් තැන්පත් කරපු වගේ මම අඩු කරනවා. එහෙනම් ඔයාලා දන්නවා A කියලා කියන්නේ මෙන්න මේ සූත්‍රයෙන් හොයන්න පුළුවන්. P වරක් 1 ධන R වල n වෙනි බලය. අඩු කිරීම P. තේරුණාද? ඒ වෙනුවට මම මේක ආදේශ කරා. පැහැදිලිද? පැහැදිලිද? එතන පැහැදිලි නෑ සර්. දැන් ඔයාලා මේක මට පැහැදිලිවම කිව්වේ. මුළු මුදලින් පොලිය අඩු කර මුළු මුදලින් තැන්පත් මුදල අඩු කරපුවාම පොලිය එනවා කියලා කිව්ව